අද අපි කතා කරන්න යන්නේ සෝටිං ඇල්ගොරිදම් වල එන බබල් සෝටිං ගැන. සෝටිං කියන්නේ අපිලිවලට තියෙන දෙයක් පිළිවෙලකට හරිගස්සන ක්‍රමයක්. ඉතින් ඒ අපිලිවලට තියෙන දෙයක් පිළිවෙලට හරිගස්සන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ බබල් සෝට් කියන්නේ. අපි බලමු මොකද්ද මේ බබල් සෝට් කියන්නේ කියලා. බබල් සෝට් කියන්නේ එකිනෙකාට ආසන්නව තියෙන එලිමන්ට්ස් දෙකක් හුවමාරු කරන එක. ඒ කියන්නේ හිතන්නකෝ අපිට තියෙනවා අංක 2 සහ අංක 1 යාබදව. එතකොට දැන් මුලින්ම තියෙන ඕනේ අංක 1නේ. අපි පිළිවෙලට හැදුවොත් එහෙම 1 2 ඒ විදිහට තමයි අපි කියන්නේ. එතකොට කරන්නේ 2 තියෙන ස්ථානයට අපි 1 සංඛ්‍යාව ගෙනියනවා. ඒ වගේම එකේ සංඛ්‍යාව කලින් තිබ්බ තැනට දෙකේ සංඛ්‍යාව ගෙනියනවා. ඒ කියන්නේ යාළගේ ස්ථාන මාරු කර ගැනීමක් තමයි මේ බබල් සෝටින් වල කරන්නේ අපි. ඒ කියන්නේ එලිමන්ට්ස් වල තියෙන ලොකේෂන් එක මාරු වෙන එක තමයි මේ බබල් සෝටින් වල කරන්නේ. අපි කරන්නේ adjacent elements වල location swap කර ගන්නවා. දැන් අපි මේ බබල් සෝටින් වල time complexity එක ගැන බැලුවොත් එහෙම අපේ worst case එක අපි big O n squared කියලා කියනවා. අපිට මේ බබල් සෝටින් වල එන්න පුළුවන් worst case එක මොකක්ද? ඔයාලා හිතන්න ඔයාලට තියලා තියෙනවා array එකක්. ඒ array එකේ තියෙන elements ඔක්කොම තියෙන්නේ reversed order එකට. ඒ කියන්නේ කන පිට තියෙන්නේ. ඒ කියන්නේ descending order එකට. අන්න ඒ වගේ අවස්ථාවක් අපි මේ බබල් සෝට් වල worst case එකක් විදිහට සලකනවා. best case එකේ time complexity එක අපි big O n කියලා කියනවා. එතකොට bubble sort වල best case එක විදිහට අපි consider කරන්නේ අපිට දීලා තියෙන array එක දැනටමත් order එකේ තියෙනවා නම්. ඒ කියන්නේ අපිට දීලා තියෙන array එක දැනටමත් order එකේ තියෙනවා නම් අපිට කිසි වෙනසක් කරන්න නැත්නම් ඒක අපේ best case එක විදිහට අපි සලකනවා. ඊළඟට අපි බලමු කොහොමද මේ bubble sort එක වැඩ කරන්නේ කියලා. මේ විදිහට අපිට එලිමන්ට් සීරීස් එකක් දීලා තියෙනවා. දැන් අපි බලමු මේකේ බබල් සෝටිං කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ගන්නෙ මේ පළවෙනි පොසිෂන් එක. ඒ කියන්නේ මේකේ array එකක් විදිහට කන්සිඩර් කරොත් 0th index එකයි first index එකයි. එතකොට අපි කිව්ව adjacent මේ දෙක යාබද වෙන්න ඕනේ. එතකොට අපි මුලින් බලන්නේ මේ 5යි 2යි. එතකොට අපිට පේනවා මේ 5 කියන සංඛ්‍යාව 2 කියන සංඛ්‍යාවට වඩා විශාලයි. එහෙනම් අපි මේකේ පොසිෂන් දෙක මාරු කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 2 කියන සංඛ්‍යාව 5 කියන ස්ථානයට එන්න ඕනේ. 5 කියන සංඛ්‍යාව 2 කියන ස්ථානයට එන්න ඕනේ. එතකොට මේකේ ඊළඟ ස්ටෙප් එක විදියට මෙන්න මේ විදියට අපිට array එක එනවා. ඒ කියන්නේ මේ දෙක කම්පෙයාර් කරොත් මේ 5 කියන එක මෙතනට ගිහිල්ලා තියෙනවා 2 කියන එක මෙතනට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඊළඟ adjacent දෙක. ඒ කියන්නේ දැන් අපි මුලින් බැලුවේ 5යි 2යි දැන් බලන්න ඕනේ මෙන්න මෙතන. ඒ කියන්නේ 0th එකයි first index එකයි මුලින් බැලුවේ. දැන් අපි බලන්නේ first index එකයි second index එකයි. එතකොට මේ 5යි 4යි තමයි කම්පෙයාර් කරන්නේ. එතකොට අපිට පේනවා මේ 5යි 4යි බලනකොට 5 කියන්නේ විශාල සංඛ්‍යාවක්. 4 කියන්නේ කුඩා සංඛ්‍යාවක්. එහෙනම් ඒ දෙකේ පොසිෂන්ස් දෙක මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ පොසිෂන්ස් මාරු වුණාම මේ විදිහට එනවා. 4යි 5යි මාරු වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ ඉන්ඩෙක්ස් එක චෙක් කරනවා. එතකොට 5යි 10යි. ඒ කියන්නේ second index එකයි third index එකයි. එතකොට දැන් මෙතන 5 කියන්නේ කුඩා සංඛ්‍යාව. එතකොට දැන් අපි පේනවා කුඩා සංඛ්‍යාව තමයි මුලින් තියෙන්නේ. එතකොට මේකේ මාරු වීමක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට එනවා ඊළඟ ඉන්ඩෙක්සස් ටික. එතකොට 10යි 15යි. 10 කියන්නේ කුඩා සංඛ්‍යාව. එතකොට ඒක විශාල සංඛ්‍යාවට කලින් තියෙන්නේ. එතකොට මෙතනදී අපි ස්වැප් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපිට තියෙන්නේ 15යි 12. එතකොට අපිට පේනවා මුලින් තියෙන 15 විශාල සංඛ්‍යාව. ඊට පස්සේ තමයි 12 කියන කුඩා සංඛ්‍යාව තියෙන්නේ.
ඒ නිසා අපි මෙතන ස්වැප් කිරීමක් කරන්න ඕනේ. කියන්නේ මාරුවීමක් කරන්න. එතකොට අපිට එනවා 15 තිබ්බ ස්ථානයට මේ 15 තිබ්බ ස්ථානයට 12 ඇවිල්ලා තියෙනවා. 12 තිබ්බ ස්ථානයට 15 ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පේන මේක අපි බබල් සෝට් යොදාගෙන මේ ඇරේ එක සෝට් කරා. මේක තමයි බබල් සෝටින් වල concept එක. ඒ කියන්නේ අපි යාබද තියෙන positions වල තියෙන elements compare කරලා ඒවා order එකේ නැත්නම් අපි ඒවා positions swap කරගන්නවා. coding වලට ආවහම මේකේ logic එක පොඩ්ඩක් වෙනස් වෙනවා. coding වලදී අපි boolean variable එකක් හදාගන්නවා swap කියලා. ඒක අපි මුලින් assign කරන false කියලා. ඒ කියන්නේ ඒකේ condition එක false. ඒ කියන්නේ swap වීමක් නැහැ. swap වෙලා නැහැ දැන්ට. එතකොට අපි මෙතන මේ array එක consider කරොත් එහෙනම් මෙතන 17යි 8යි බැලුවොත් එහෙනම් මෙතන swap වීමක් වෙන්න ඕනේ. එතකොට අපි මේක swap කරාම අපිට එනවා 8 17 1 23 කියලා. මේ ඒ කියන්නේ 17යි 8යි swap වෙලා තියෙනවා. ඒ වගේම මේක swap වෙනකොට අර boolean variable එක true වෙන්න ඕනේ. මොකද swap වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ අපි බලනවා මේ 1යි 17යි swap කරන්න පුළුවන්. එතකොට අපිට 1යි 17යි swap වෙනවා. ඊට පස්සේ අපි බලනවා 17යි 23යි swap කරන්න ඕනද? නැහැ. ඒවා order එකේ තියෙන. එතකොට මේ එක iteration එකක් ඉවරයි. මේ iteration එක ඉවර වෙනකම්ම එකපාරක් මේ swap කියන condition එක true වුණොත් ඒක true විදිහටම තියෙනවා. ඒක false වෙන්නේ නැහැ. දැන් මේ එක iteration එකක් ඉවරුණාන් පස්සේ අපි ආයෙත් යන්න ඕනේ. මොකද මේ swap එක true නේ. මේ swap condition එක false වුණොත් තමයි මේ loop එකෙන් එළියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි ආයි මෙන්න මේක initial point එක විදිහට ගන්නවා. මේක තමයි දැන් අපිට තියෙන order එකේ තියෙන array එක. එතකොට ඒක ගත්තහම අපේ swap condition එක false විදිහට අරගන්නවා. ඊට පස්සේ අපි ආයි indexes check කරනවා. එතකොට දැන් මෙතන 8යි 1යි බලනවා. 8යි 1යි swap වෙන්න ඕනේ. එතකොට 8යි 1යි swap වුණාම swap කියන condition එක true වෙනවා. 8යි 17යි swap වෙන්න ඕනේද? නැහැ. හැබැයි එහෙම swap වෙන්නේ නැහැ කියලා swap condition එක false වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනවා 17යි 23යි swap වෙන්න ඕනේද? 17යි 23යි swap වෙන්න ඕනේ නැහැ. එතකොට එතනත් swap condition එක false වුණාට ඒ කියන්නේ swap වීමක් නැති වුණාට අපේ swap boolean variable එක true විදිහටම තියෙනවා. ඊළඟට දැන් ඒ iteration එක ඉවරයි. අපි ආයෙත් එතකොට දැන් swap එක true නිසා මේ swap කියන boolean එක true නිසා අපි තවත් iteration එකකට යන්න ඕනේ. මොකද මේ swap එක true වෙලා තියෙන කම්ම අපේ loop එක continue කරනවා. එතකොට අපේ මේ අන්තිමට ආව result එක අපි මෙතනට ඊළඟ loop එකේ starting point එක විදිහට අරගෙන swap එක false කරනවා. ඒ කියන්නේ swap කියන boolean එක false කරනවා. ඊට පස්සේ අපි හැම වෙලෙම check කරනවා. ඔන්න 1යි 8යි බලනවා. ඒතකොට swap වීමක් නැහැ false. 8යි 17යි swap වීමක් නැහැ false. 17යි 23යි swap වීමක් නැහැ false. එතකොට දැන් අපේ මෙතන iteration එක ඉවර වුණාම දැන් මේකේ මේ හැම එකම check කරන එක ඉවර වුණාන් පස්සේ අපේ swap එක බලනවා. එතකොට swap එක false. swap එක false නම් අපි මේ bubble sorting loop එකෙන් එළියට එනවා. එතකොට අපිට මේ sort කරන්න අපිට මේ දීලා තියෙන elements ටික sort කරන්න iterations 3කට යන්න උනා. දැන් බලන්න මෙතන හැම වෙලේම අපි iterations දෙකකින් දැන්ටමත් sort කරලා ඉවරයි. පළවෙනි iteration එක දෙවෙනි iteration එක. හැබැයි ඔයාලට මතක ඇති මේ මෙතනදී swap කියන condition එක true වෙලා තිබ්බේ. swap කියන condition එක true වෙලා තියෙනකොට අපි තවත් iteration එකකට යනවා. ඒක අර confirmation iteration එකක් වගේ. ඒ කියන්නේ අපි හරියටම තහවුරු කරගන්නවා මේක දැන් sort වෙලා ඉවරයි කියන එක. එතකොට මේ swap කියන condition එක false වෙලා දිගටම තිබ්බොත් එහෙම ඒ iteration එකේ අපි swapping loop එකෙන් එළියට එනවා. එතකොට අපේ
ඇරේ එක එහෙමත් නම් එලිමන්ට්ස් ටික ඕඩර් එකේ තියෙනවා. ඔයාලා දැන් මේ දීලා තියෙන ඇරේ එකේ අවුට්පුට් එක. ඒ කියන්නේ හැම ඉටරේෂන් එකකම වෙන අවසානය. ඉටරේෂන් එකේ කියන අවසානයයි ඉටරේෂන්ස් ගානයි දක්වන්නේ. හරි අපි එහෙනම් බලමු මේකට උත්තරේ මොකක්ද කියලා. දැන් පළවෙනි ඉටරේෂන් එකට යමු. එතකොට මෙතන 12 කියන්නේ 36ට වඩා කුඩා සංඛ්‍යාවක්. එතකොට මෙතන ස්වැප් වීමක් නැහැ. 36යි 4. එතකොට 4 කියන්නේ කුඩා සංඛ්‍යාවක් නිසා 4 මෙතනට ඇවිල්ලා 36 මෙතනට එනවා. එතකොට මෙතන දැන් ඊළඟට ඉතිරි වෙන්නේ මොකද? 36. 36යි බිඳුවයි කම්පෙයාර් කරාම බිඳුව කියන්නේ කුඩා සංඛ්‍යාවක්. එහෙනම් 36යි බිඳුවයි ස්වැප් වෙලා අපිට පළවෙනි ඉටරේෂන් එක විදිහට රිසල්ට් එක එනවා මෙන්න මේක. ඊට පස්සේ දෙවෙනි ඉටරේෂන් එක විදිහට අපි ගත්තොත් එහෙම 12යි 4යි කම්පෙයාර් කරනකොට 4 කුඩා සංඛ්‍යාවක්. එහෙනම් 4 මෙතනට ගිහිල්ලා 12 මෙතනට එනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ 12යි බිඳුවයි. එතකොට 12යි බිඳුවයි කම්පෙයාර් කරනවා. 12 කියන්නේ විශාල සංඛ්‍යාවක් බිඳුවට වඩා. ඒ කියන්නේ එහෙනම් මේ දෙක ස්වැප් වෙලා දෙවෙනි ඉටරේෂන් එක අපිට එනවා මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි තර්ඩ් ඉටරේෂන් එකට යනවා. එතකොට තුන්වෙනි ඉටරේෂන් එක මොකද්ද? මේ 4යි බිඳුවයි බලන්න. මෙතන බිඳුව කියන්නේ 4ට වඩා කුඩා සංඛ්‍යාවක්. එහෙනම් මේ දෙක ස්වැප් වෙනවා. 4යි 12යි කම්පෙයාර් කරාම ප්‍රශ්නයක් නෑ. 12යි 36යි කම්පෙයාර් කරාම ප්‍රශ්නයක් නෑ. එතකොට ඉටරේෂන් 3 එක මේ විදිහට එනවා. එතකොට මේක අපි ආයි පාරක් චෙක් කරන්න ඕනේ. මේක ආපු තුන්වෙනි කියන රිසල්ට් එකනේ. ස්වැප් වීමක් වුණානේ තුන්වෙනි ඉටරේෂන් එකේදී. එතකොට ආයි චෙක් කරාම මෙතන ආයි චෙක් කරගෙන යනවා. මෙහෙම මේ දෙකේ ප්‍රශ්න නැහැ, මේ දෙකේ ප්‍රශ්නකුත් නැහැ, මේ දෙකේ ප්‍රශ්නකුත් නැහැ. එහෙනම් අපේ ඉටරේෂන් එක ඉවරයි. කියන්නේ ඉටරේෂන්ස් ගාන ඉවර වෙනවා. එතකොට ටෝටල් ඉටරේෂන්ස් 4යි අපිට එන්නේ. මෙතන අපි ඉටරේෂන්ස් 3ක් වෙනවා. වෙනස් වීම 3ක් වෙනවා. මේ බලන්න. මෙතන මේ 3 වෙනස්නේ. එතකොට සම්පූර්ණ වෙනස් වීම 3යි. හැබැයි ඉටරේෂන් සංඛ්‍යාව 4යි. ඒ කියන්නේ මේක කීපාරක් රිපීට් වෙනවද කියන එක 4යි. අවුට්පුට්ස් එන්නේ අපිට මේන් අවුට්පුට්ස් එන්නේ 3යි. හැබැයි number of iterations අපිට එනවා 4ක්. මේ ඉටරේෂන් 4 වෙනි එකත් ඒකම තමයි. මේ දෙකේ ඉටරේෂන්ස් දෙක ෆයිනල් අවුට්පුට් දෙක මේ දෙකේ ෆයිනල් අවුට්පුට් දෙක සමානයි. හැබැයි අපේ මේ මෙතනදී ඉවරයි. සෝට් කරලා ඉවරයි. මෙතන අපි කරන්නේ අර රීචෙක් එක. අර ස්වැප් ට්‍රූ වෙච්ච එක ෆෝල්ස් කියලා ස්ථීර වශයෙන්ම කන්ෆර්ම් කරගන්න එක තමයි මේ ෆෝර්ත් ඉටරේෂන් එකෙන් කරන්නේ. දැන් අපි යන් කෝඩින් ලොජික් එකට. ඒ කියන්නේ මේ බබල් සෝට් කියන එක අපිට ඕනම ලැන්ග්වේජ් එකකින් කෝඩ් කරන්න අවශ්‍ය කන්සෙප්ට් එක අපි තේරුම් අරන් ඉමු. මෙතන පාවිච්චි කරන්නේ do while loop එකක්. එතකොට මෙතන අර මං කිව්වා අපි මුලින්ම swap කියන එක false කියලා initiate කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන for loop එකකින් අපි array එක check කරනවා. එතකොට මෙතන මුලින් කරන්නේ array එකේ index compare කරනවා. එතකොට දැන් අපි j කියන එක 0 කියලා හිතමු.
එතකොට 0th ඉන්ඩෙක්ස් එක ෆස්ට් ඉන්ඩෙක්ස් එකට වඩා විශාල නම් ඒ කියන්නේ 0th ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක ෆස්ට් ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකට වඩා විශාල නම් අන්න එහෙම වුණොත් ටෙම්පරරි වේරියබල්ස් හදාගෙන අපි පොසිෂන්ස් දෙකේ තියෙන එලිමන්ට්ස් ටික ස්වැප් කරගන්නවා. එතකොට ස්වැප් එක true වෙනවා. එතකොට මෙතන මේ for loop එකෙන් තමයි අපි elements check කරන්නේ. elements අතර තියෙන adjacent elements check කරන්නේ මේ for loop එකෙන්. එතකොට මේ do while එකෙන් අපි මේ swap condition එක check කරලා ඒ swap එක අවසානයේ විදිහට false වුණොත් තමයි අපි මේ loop එකෙන් එළියට යන්නේ. දැන් මෙතන swap එක true නම් පස්සේ මේක ආයි පාරක් iteration එකකට යනවා. අද මම online compile එකක් පාවිච්චි කරන්න. කෙනෙක් අහලා තිබ්බා කලින් වීඩියෝ එක අපි code blocks පාවිච්චි කරලා තියෙන්නේ code blocks කියන්නේ මොකක්ද කියලා. code blocks කියන්නේ ID එකක්. ID එකක් කියන්නේ environment එකක්. ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් platform එකක් තමයි මේ ID එකක් කියන්නේ. ඔයාලට C වලට code blocks කියන ID එකම පාවිච්චි කරන්න ඕන කියලා එකක් නැහැ. ID එකක් කියන්නේ හරියට හිතන්න ඔයා මොන හරි දෙයක් ලියනවා. ඔයාට ඒක පොතක ලියන්නත් පුළුවන්. ඒ වගේම කම්පියුටර් එකක ටයිප් කරන්නත් පුළුවන්. white board එකක ලියන්නත් පුළුවන්. එතකොට මේ environments තුනක තමයි අපි මේ ලියන එක කරේ. හැබැයි තුනේම අපිට ලියන දේ පේනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය output එක අපිට ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මේ ID එකක් කියන්නේ. ඔයාලට දැන් software එකක් ඒ කියන්නේ ඔයාලට ID එකක් machine එකට install කරගන්නේ නැතුව ඔයාලට free තියෙන online compilers පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද මම පාවිච්චි කරන්නේ මේ C වලට online compiler එකක්. අපි දැන් මුලින්ම අර කලින් කතා කරගත්ත logic එක මෙතන code කරගෙන ඉමු. දැන් ඒකේ තිබ්බේ do එකක්. එතකොට do එක අපි brackets දෙක අර ගන්නවා open කර ගන්නවා. ඒක do while එක. do while මොකද්ද? swap. හරි. දැන් අපි do එක ඇතුලේ code එක type කරගෙන යනවා. එතකොට swap එක අපි initialize කරනවා false කියලා. ඊට පස්සේ මොකද්ද තිබ්බේ? for loop එක. for j equals 0 ඊට පස්සේ j less than n j increment කරා. ඒ කියන්නේ මෙතන index එක තමයි මේ j එකෙන් කියන්නේ. එතකොට for loop එක ඇතුළේ parenthesis තියෙනවා. එතකොට මේ for loop එක ඇතුලේ අපි if condition එකක් දානවා. ඒ කියන්නේ check කරනවා. අපි මොකද්ද check කරන්නේ? array එකේ. array එකේ j කියන position එක විශාලද array එකේ j+1 කියන position එකට. ඒක එහෙමනම් ඒ කියන්නේ මේ if condition එක true නම් if මේක විශාල නම් අපි මොකද්ද කරන්නේ? temp කියලා variable එකක් තියෙනවා. ඒ temporary variable එකට අපි මේ arr j කියන එක assign කර ගන්නවා. ඒ කියන්නේ j කියන index location එකේ තියෙන value එක අපි temporary variable එකට assign කර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ j කියන location එකේ එකට අපි arr j+1 කියන එකේ value එක assign කර ගන්නවා. එතකොට මෙතන අපිට පේනවා j කියන index location එකේ තිබ්බ value එක අපි temporary variable එකට assign කරගෙන තියෙනවා. එතකොට අපි ඒක නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මේ j කියන index location එකට අර j+1 කියන එකේ value එක assign කර ගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි මේ arr j+1 කියන එකට assign කර ගන්නවා අර temporary variable එකේ store කරගත්ත value එක. එහෙනම් දැන් මෙතන අපේ logic එක code කරගෙන ඉවරයි. දැන් මේ හදාගත්ත ටික වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න නම් අපි මෙතන
ඒවට අවශ්‍ය data types විදියට variables ටික define කරගන්න. දැන් මෙතන අපි swap කියලා ගන්න මොකද්ද? boolean එක. එහෙනම් මේක bool swap කියලා මම variable එකක් හදා ගන්නවා. මේ bool කියන data type එක පාවිච්චි කරන්න මම මෙතනට header එකක් call කරගන්න ඕනේ. include ඒකට අපි පාවිච්චි කරනවා standard st කියන්නේ standard bool .h ඒ කියන්නේ header file එක. එතකොට std bool කියන්නේ අපි මේ bool කියන data type එක පාවිච්චි කරන්න include කරගන්න header file එක. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා දැන් මේකේ මේ int කියලා එකක් දෙනවා. ඒකට අවශ්‍ය වෙනවා n. දැන් මෙතන අපි n කියලා එකක් ගත්තනේ. ඒ කියන්නේ array size එක. අපි දැනට මෙතනට array size එක දෙමු 5යි කියලා. ඊට පස්සේ මේ මොකද්ද? මේ j කියන්නේත් integer value එකක්. එහෙනම් j කියන එකත් අපි define කරගන්න ඕනේ. ඊට පස්සේ මේ temp වෙන්නේ temporary variable එකට assign වෙන්නේ මොකද්ද? අපිට integer value එකක්. එහෙනම් temp කියන එකත් අපි integer එකක් කියලා define කරගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා මේ arr කියන array එක. එතකොට මෙතන කරනවා integer array එකක් arr ඒකේ size එක දෙනවා 5 කියලා. අපි කලින් මෙතන array size එක 5යි කියලා කිව්වනේ. ඒ නිසා අපි මෙතන 5යි කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතනට elements 5ක් assign කරගන්නවා. අපි නිකර්මට හිතමු 58 කමාවක් 12 කමාවක් 96 කමාවක් 3 කමාවක් 7 වගේ. දැන් මේක අපි swap කරගන්න හදාගෙන ඉවරයි. අපි දැන් මේක swap වුණාන් පස්සේ display කරගන්න ඕනේ නේද? එතකොට දැන් මේ do while එකට පස්සේ අපි මේක display කරගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා for loop එක. for j equals 0 j less than n කියන්නේ n සංඛ්‍යාව කියන්නේ 5යි දැන් මෙතන j plus plus. එතකොට මේ for එකට අපි parenthesis දාගන්න ඕනේ. දැන් මොකද අපි මෙතන print කරන්නේ? එතකොට printf එකක් දෙනවා. printf මොකද්ද මේක? integer එකක්. integer එකක් නම් print කරන්න අපි %d දෙනවා. එතකොට අපි කියන්නේ මොකද්ද print කරන්න කියලා? arr j. එතනම පොඩි ස්පේස් එකක් තියාගන්න. එතකොට display වෙනකොට පැහැදිලිව display වෙනවා. හරි. අපි දැන් program එක run කරගෙන බලමු. මේක තමයි අපිට තිබ්බ array එක. එතකොට මේකේ 58 තමයි මුලින් තිබ්බේ. 89, 71, 35, 6 විදිහට තමයි තිබ්බේ. එතකොට බැලුවොත් මෙතන swap වෙන්නේ මේ දෙක swap වෙනවා. 89 මුලින් එනවා. 89 මුලට එනවා. ඒ කියන්නේ first iteration එකේදී 89 තමයි මුලින්ම තියෙන්නේ. හැබැයි අපේ මේ bubble sorting එක ඉවර වුණාම 89 කියන එක අන්තිමට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ array එක sort වෙලා ඇවිල්ලා තියෙනවා. කියන්නේ iterations ටික ඔක්කොම ගිහිල්ලා ඉවර වෙලා මේ swap එක false වෙලා stable වුණාන් පස්සේ අපේ මෙතන print වුණාම bubble sorted array එක එනවා. ඒ කියන්නේ හරියට in order array එක එනවා sort වෙච්ච array එක අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි bubble sort එකේ summary එක දිහා බැලුවොත් එහෙම bubble sort කියන්නේ adjacent elements වැරදි position එකේ තියෙනවා. වැරදි order එකේ තියෙනවා නම් ඒව locations දෙකේ තියෙන elements දෙක locations දෙක මාරු කර ගන්න. ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ location එක මාරු වෙනවා නෙමෙයි. ඒ කියන්නේ first index එක 0th index එකට කලින් යනවා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. ඒ position එක, ඒ address එකේ ඉන්න එක්කෙනා මාරු කරනවා. හිතන්නකෝ ගෙවල් දෙකක් මාරු වෙනවා කියලා. ඒ කියන්නේ එක ගේක ඉන්න මිනිස්සු තවත් ගේක ඉන්න මිනිස්සුත් එක්ක
ගෙවල් දෙක මාරු කරගන්න. එතකොට ඒ ගෙවල් දෙක තැන් දෙක මාරු වෙන්නේ නෑනේ. ඒ ගෙදර හිටපු මිනිස්සු තමා අලුත් තැනට යන්නේ. අන්න ඒ වගේ. එතකොට දැන් මේ බබල් සෝට් එකේ වෙන්නේ අර එක ඉන්ඩෙක්ස් එකේ ඉන්න එලිමන්ට් එක අනිත් ඉන්ඩෙක්ස් එකේ ඉන්න එලිමන්ට් එකකට එක්ක පොසිෂන් දෙක මාරු කරගන්න. ඒ කියන්නේ යාලා ඉන්න තැන වෙනස් කරගන්න. හැබැයි ඉන්ඩෙක්ස් දෙක වෙනස් වෙන්නේ නැහැ. ඉන්ඩෙක්ස් දෙකේ පොසිෂන් එක ඒ විදිහටම තියෙනවා. එතකොට වර්ස්ට් කේස් එක දිහා බැලුවොත් එහෙම මේකේ big O n squared එකක් වෙන්නේ. ඒ කියන්නේ අපේ දීලා තියෙන array එක reverse order එකට තියෙනවා නම් ඒක තමයි bubble sort එකේ තියෙන worst case එක. best case එක big O n. ඒ කියන්නේ අපිට දීලා තියෙන array එක දැන්ටමත් sorted array එකක් නම් ඒක bubble sort වල best case එක විදියට consider කරනවා. එතකොට දැන් මේකේ swap වීම වෙන්නේ element 1 කියන එක element 2 එකට වඩා කුඩායි නම් ඒකේ swap වීමක් වෙන්නේ නැහැ. හැබැයි element 1 කියන එක element 2 කියන එකට වඩා විශාල නම් අන්න එතනදී swap වීමක් සිද්ධ වෙනවා. එතකොට sorting algorithms වලට අයත් වෙන bubble sort කියන concept එක ඔන්න ඕක තමයි. ඔයාලට මේ bubble sort ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් මතක ඇතුව comment එකක් දාන්න.